නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් දරු දැරියනි, සුන්දර උපතක් ලබාගෙන සොඳුරු ගමනක් වැඩම කරලා සොඳුරු නිවනට වැඩි නිසා අපේ බුදුරජාණන් වහන්සේට කියනවා සුගත කියලා. ඒ සුගත ගුණෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ සොඳුරු පණිවිඩයට අපි කියන්නේ ශ්‍රී සද්ධර්මය කියලා. ඒ ශ්‍රී සද්ධර්ම දේශනාව මුලැමැදාග පිරිසිදු ලෙස පාරිශුද්ධව පරිපූර්ණව කල්යාණව දේශනා කළ නිසා ඒ ශ්‍රී සද්ධර්මයට අපි කියනවා ස්වාක්ඛාතයි කියලා. සුගත වූ සම්බුදුරජාණන් වහන්සේ ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී ප්‍රඥාවන්ත සත්පුරුෂ ගතිගුණ ඇති උතුමාණන් වහන්සේලා ඒ ධර්මය අවබෝධ කළා. උන්වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වුණා. සුගත වූ බුදු සමිඳුන්ගේ සෙවණට වැඩම කරලා ඒ සොඳුරු ශ්‍රාවක බව උපදවා ගත්ත, නිවන් මඟ තුල රාග දේශ මොහ නසමින් සොඳුරු මඟට පිළිපන්න ඒ ශ්‍රාවක සංඝයාට කියනවා සුපටිපන්න ශ්‍රාවක සංඝයා කියලා. සුගත වූ බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයෙන් ලෝකයට බිහි වුණු දායාදයයි සුපටිපන්න වූ ශ්‍රාවක සංඝයා. ඒ සුපටිපන්න වූ ශ්‍රාවක සංඝයා දේශනා කළේ සුගත වූ බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාක්ඛාත ධර්මයමයි. ඒ අනුත්තර දහම් සකමයි ප්‍රවර්තනය කළේ. දම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාවෙන් අපි ඉගෙන ගන්නේ කල්ප ගණනකිනුත් ලෝකයට අහන්ට නොලැබෙන, අද වර්තමානයේ නොයෙක් ලෝක පූජිත කෝටි සංඛ්‍යාත මිනිසුන් අදහන ශාස්තෘවරු අතර ඒ ශාස්තෘවරුන්ගේ සිතක අහලකටවත් දකින්නට මායම් නොවුන ඒ චතුරාර්ය සත්‍ය නම් වූ අසිරිමත් සත්‍ය උතුම්ම ඇත්ත පිළිබඳව ලෝකයට දේශනා කරපු ඉගැන්වීම, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය, ඒ රහතන් වහන්සේලාගේ උතුම් වචන අපි අහන්ට ලැබීම අදටත් අපි භාග්‍යවන්තයින් බවට පත් කරනවා. මේ තරම් දියුණු යයි සම්මත ලෝකයකත් තාම කිසි කෙනෙක් මේ මාතෘකාව කතා කරලා නැහැ. ශාස්ත්‍රවරයෙක් හැටියට බුදුරජාණන් වහන්සේම එය අපිට හඳුන්වා දුන්නා මහා කරුණාවෙන්. අද මේ දම්සක් පැවතුම් සූත්‍ර වර්ණනාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ මතුගම ආන්දාගල පාර පළමු පටුමග තරංගා නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නන්දාවතී ගම්ලත් මහත්මිය සහ දූදරු පිරිස විසින්
2021 ජනවාරි මාස 11 වන දින මිය පරලොව ගිය කේ.ඩී. චාල්ස් මහතාගේ 89 වන ජන්මදිනය සිහිපත් කරමින් එතුමාට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අරමුණ පෙරදැරිව ඒ පින්තුන් ධර්ම දාන දායකත්වයේ දරනවා. බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ ධර්මයේ ඇහෙන මේ මොහොතේ අනිකුත් කල්පනාවන් අතහැරලා වැඩ පස්ස කළා අපි ඔබට සිහිපත් කරනවා සාවධානව මේ බුදුබණ පද ටික අහන්න කියලා. දුක්ඛාර සත්‍ය නිර්දේශයේ පරිච්ඡේදයන් කිහිපයක් කොටස් කිහිපයක් අපි ඉගෙන ගත්තා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. එතනට එනකන් අපි පැහැදිලි කරගත්තා. ඊට අමතරව ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස ආදී විදිහට සත්‍ය විභංග සූත්‍රයේ වර්ණනා කළ විදිහත් අපි ඉගෙන ගත්තා. ඒත් එක්ක මට ඔබට සිහිපත් කරන්නට ඕනේ කියලා මතක් වුණා. ඉතා ලස්සනට අර්ථ කැටි කරපු ගාථාවන් අපි ඉගෙන ගත්තානේ ඒ ආර්ය සත්‍ය පිළිබඳව. ඒ දුක්ඛාර සත්‍යෙම ශෝකය පිළිබඳව මෙලෙස ගාථාවක් සඳහන් වෙනවා. පටිසම්භිදා මග්ගට්ඨ කතාවේ සත්‍ය නිර්දේශ වර්ණනාවේ, දුක්ඛ සත්‍ය නිර්දේශ වර්ණනාවේ. සත්තානං හදයන් සෝකෝ විසසල්ලංව තුජ්ජති අග්ගි තත්ත්වෝව නාරාවෝ බුසංව දහතේ පුන. සත්වයන්ගේ හෘදය ශෝකයේ නැමැති විස හුලින් විදිනවා. ගින්නෙන් රත් වූ යකඩ හුලක් වගේ බොහෝසේ නැවත නැවතත් දවනවා. ඒ ශෝකයේ ස්වභාවය. මං කියවේ අර වතුර දාලා වතුර පස්සන, ගින්දර දාලා වතුර පස්සවනකොට මුට්ටියක එන්න රත් වෙවි ඇතුළෙන්ම නැගෙන දැවීමක් තියෙනවා ශෝකී. සමාවහති ව්‍යාධිංච ජරා මරණ බෙහෙදනං දුක්ඛම්පි විවිධං යස්මා තස්මා දුක්ඛෝති උච්චති. යම් විදිහකට ජරා මරණ ආදී විනාශයන්ද රෝගයන්ද විවිධ දුක්ද පමුණුවන්නේ වේද එහෙයින් ශෝකය දුකයි කියලා කියනවා. පරිදේව කියලා කියන්නේ ශෝකයත් එක්කම යෙදුන හඬා වැළපීමට. ඒ පරිදේවේ පිළිබඳව ලස්සන ගාථාවක් කියවෙනවා. යං ශෝක සල්ල විහතෝ පරිදේව මානෝ කංටොට්ඨ තාලු තල සෝසජ මප්පසයිහං බිහියෝධි මත්ත මධි ගච්ඡති ඒව දුක්ඛං දුක්ඛෝති තේන භගවා පරිදේව මාහ. ශෝක නැමැති හුලින් ඇනිලා ඒකෙන්ම නැසිලා වැළපෙන කෙනාගේ මේ උගුර වේලෙනවා, තොල් වේලෙනවා, තල්ලේ උඩු පැත්ත කන්ටොට්ඨ තාලු තල, තල්ලේ උඩු අත වේලෙනවා. නොයවසනුවේ අදිමාත්‍ර දුකටපත් වෙනවා. ඒ ශෝකේ ඉවස ගන්නට බැරුව. එයින් භාග්‍යවතුන් වහන්සේ වැළපීම දුකක් කියලා වදාලා. කායට ලැබෙන, මනසට ලැබෙන දුකක්. පීලේති කායික මිදං දුක්ඛංච මානසං බිහියෝ ජනයති යස්මා තස්මා දුක්ඛන්ති විශේෂතෝ උත්තන්ති. මේ දුක, කායික දුක සත්‍යව කායිකව පෙළෙනවා. මානසික දුක සත්‍යව පීඩාවට පත් කරනවා. ඒ නිසා මේ කායික දුකත් මානසික දුකත් භාග්‍යතුන් වහන්සේ දුකක් හැටියට දේශනා කළා. පීලේති කායික මිදං දුක්ඛංච මානසං බිහියෝ. කායික දුක කය විතරක් නෙමෙයි පෙළන්නේ. කායික දුක නැවත මනසත් පෙළනවා.
ජනයති යස්මා තස්මා දුක්ඛන්ති විශේෂතෝ උත්තන්ති. එනිසාම ඒක විශේෂයෙන් දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පීලේති යතෝ චිත්තං කායස්සච පීලනං සමාවහති දුක්ඛන්ති දෝමනස්සං විදෝ මනස්සා තතෝ අහෝ. යම් මේකින් සිත පෙළෙනවද, ඒ සිත පෙළෙනකොට, සිත පීඩාවටපත් වෙනකොට ඒක කයටත් දැනෙනවා. දැන් බලන්න කවුරු හරි අපිත් එක්ක තරහ වෙනවා. එයා අපිට ගහලා නෙමෙයි. නමුත් අපිට කියපු වචන වලට, ක්‍රියා කරපු විදිහට අපේ හිත හොඳටම රිදෙලා ඒ ගැනම හිත ඉන්නකොට කයට හරි වෙහෙසයි. එහෙනම් දෝමනස්සය මානසික දුක නිසා නැවත පෙරලා කායික දුකත් ලැබෙනවා. එහෙයින් දොම්නස දුකයයි සලකා පහ වූ දොම්නස් ඇත්තාහු වෙත්වා. එවැනි අර්ථයක් තමයි ඒ ගාථාවේ සඳහන් වෙන්නේ. චිත්තස්සච පරිදහනා කායස්ස විසාදනා චදිමත්තං යං දුක්ඛමුපායාසෝ ජනේති දුක්ඛෝ තතෝ උත්තෝති. යම් මේ උපායාසයේ දුකක් වේද, ඒ සිත හාත්පසින්ම දැවීම, ශාරීරික අධිමාත්‍ර පීඩණයටපත් කිරීම සිදු කරනවා. උපායාසයෙන් මුළුමනින්ම දවලා පුච්චල දානවා ජීවිතේ. ශාරීරික අධිමාත්‍ර දුකකටපත් කරනවා. ඒ නිසාම උපායාසයේ සුසුම් හෙලීම නැවත නැවත හිතා හූල්ලනවා, සුසුම් හෙලනවා. මුළු ජීවිතේම ඒ උපායාසයෙන් යට කරගන්නවා. ඒ කයටත් බලපානවා, හිතටත් බලපානවා. ඒ නිසා උපායාසය දුකක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දිස්වාවප්පේ දුක්ඛං පඨමං හෝති චේතසි තදුපක්කම සම්භූත මතකාය යතෝ ඉද තතෝ දුක්ඛ ද්වයස්සාපි වත්තුතෝසෝ මහේසිනෝ දුක්ඛෝ වුත්තෝති විඤ්ඤයෝ අප්පේහි සමාගමෝති. අප්‍රිය සමාගමේ දුක. යම් විදිහකට අප්‍රිය පුද්ගලයෙකු දැක්කහම මුලින්ම ඇති වෙන්නේ හිතේ දුකක්. ඒ සිතේ උපක්‍රමයෙන් හටගත් ඒ පීඩාව පස්සේ ශරීරයටත් බලපානවා. සිරුරට ඒ දුක කාවදිනවා. ඉක්බිතියේ කරුණ මුල් කරගෙන දුක කය සිත දෙකටම පැතිරෙනවා. බලන්න මේ යෝනිසෝ මනසිකාරයේ යෙදුන මේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛාර සත්‍ය තේරුම් ගන්නට විමසපු ඒ මහා තෙරුන් වහන්සේලා මේ අට කතා ග්‍රන්ථයන් තුල ඒ දහම් පද විවරණය කරලා තියෙන අපූර්ව. අප්‍රියෙහි සංපයෝග දුක්ඛය මේ විස්තර කරන්නේ. එතකොට අප්‍රිය කෙනෙක් මුලින්ම දැක්කහම හිතට දුකක් ඇති වෙනවා. හිතට දුක ඇති වෙනකොට ඒ දුක පස්සේ කයට දැනිලා කයට ඒ දුක කාවදිනවා. ඊට පස්සේ ඒ කරුණ මුල් කරගෙන ඒ අප්‍රිය වස්තුව එහෙම නැත්නම් අප්‍රිය පුද්ගලයා මුල් කරගෙන දුක කය සිත දෙකටම පැතිරෙන්න පටන් ගන්නවා. ඉස්සලාම මනසට ආව, පස්සේ කයට දැනුණා. දැන් කය මනස දෙකේම ඒ දුක පැතිරෙනවා. එබැවින් මේ මහර්ෂීන් වහන්සේ විසින්, ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රියයන් හා එක්වීම දුකක් කියලා වදාළ බව දත යුතුයි. අන්න අප්‍රිය සමාගමේ දුකක් කියලා වදාළේ නිසයි. ඥාති ධනාදී වියෝගෝ ශෝක සරස මප්පිතා විතුජ්ජಂತಿ බාලා යතෝ තතෝ යං දුක්ඛෝති මතෝ පිය විප්පයෝගෝති. අඥානයෝ යම් විදිහකට ඥාතීන්ගේ වියෝගයෙන්, ධනය වියෝගයෙන්, ධනෙ නැතිවීමෙන් ශෝක ස්වභාවය හෘදයාභ්‍යන්තරයට වද්දගෙන එම ශෝකේ නැමැති හුලින් විදුම් කාලා පීඩාවටපත් වෙනවා. එයින් මේ ප්‍රිය විප්‍රයෝගයත් දුකක් යයි දේශනා කළා. දැනගත යුතුයි. ප්‍රිය විප්‍රයෝගයත් දුකක්. ඒ ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංප්‍රයෝගය, ඒ දුකෙන් පහස ලබන්නේ ධර්මාවබෝධය මනාව නොලබපු අය. නමුත් සත්වයාට පොදුවේ, සසර සැරිසරන සත්වයාට, පෘථග්ජන සත්වයාට, සාමාන්‍ය මනුස්සයාට, සත්වයාට පොදුවේ අත්විඳින්න වෙන දුක්ඛාර සත්‍ය. තං තං පත්තේ මානානං තස්ස තස්ස අලාභතෝ
යං විඝාතමයං දුක්ඛං සත්තානං ඉද ජායති අලබ්භනීය වත්ථූනං පත්තනා තස්ස කාරණං යස්මා තස්මා ජිනෝ දුක්ඛං ඉච්ඡිතා ලාභමබ්‍රවි. ඒ දේ ප්‍රාර්ථනා කරන අයට ඒ දේ නොලැබීමෙන් මෙලොව සත්‍යයන්ගේ සිත් පීඩාවට පත් කරන දුකක් වේද. ඒකට හේතුව නොලැබිය යුතු දේවල් නොලැබිය යුතු වස්තුන් ප්‍රාර්ථනා කිරීමයි. ඇයි ඉපදීම නොලැබේවා, ජරාව නොලැබේවා, ව්‍යාධිය නොලැබේවා, මරණය නොලැබේවා, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නොලැබේවා කියලා පැතීම උචිත නැහැ. හැබැයි ඒ විදිහට ප්‍රාර්ථනා කිරීම හේතුවෙන්ම ඒක නොලැබීමෙන් සත්‍යෝ පීඩාවට පත් වෙනවා. එහෙන් ජිනේන්ද්‍රයන් වහන්සේ විසින් කැමති දේ නොලැබීම දුකක්ය කියලා දේශනා කළා. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ජාතිප්පභූතිකං දුක්ඛං යං උත්ත මිදතාදිනා අවුත්තං යංච තං සබ්බං විනා ඒතේන විජ්ජති. උපත ප්‍රමුඛ කොට ඇති, උපත මුල් කොට ඇති යම් දුකක් ගැන අටලෝ දහමේ කම්පා නොවන බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද්දේද ඒ සියල්ල මේන් තොරව විද්‍යාමාන වේයයි යමක් ගැන නොකියන ලද්දේය. යම් කිසි දුකක් ගැන ඉපදීම මුල් කරගෙන එය ප්‍රමුඛ කරගෙන තව බොහෝ දුක් ඉපදීම පිළිබඳව තාදී ගුණ ඇති බුදුරජුන් දේශනා කළා. හැබැයි ඒ සියල්ලම මේන් තොරව දකින්ට ලැබෙන්නේ. මොකද්ද? යස්මා තස්මා උපාදානස්කන්ධා සංඛේපතෝ ඉමේ දුක්ඛාතිවුත්තා දුක්ඛන්ත දේශකේන මහේසිනා. එහෙන් උපාදානස්කන්ධයන් සංක්ෂේපයෙන් මේවායි. එසේම දුක්ඛයයිද දුක් කෙලවර කිරීමේ මාර්ගය දේශනා කරන මහර්ෂීන් වහන්සේ විසින් වදාන ලද්දේ. ඒ උපදීම මුල් කරගත්ත ප්‍රමුඛ කරගත්ත දුක්ඛන්දම කෙටියෙන් කියනවා නම් ඒ පංච උපාදානස්කන්ධය කියලයි මහර්ෂියෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ දුක සංක්ෂේපයෙන් කිව්වොත් මුළු මහත් දුකම හකුලවල දේශනා කරනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ දීර්ඝ වශයෙන් විස්තර කරපු නොඑක ආකාරයේ නොඑක ස්ථානයන්හි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවන් රාශියක් සඳහන් වෙනවා. උපාදානස්කන්ධ පිළිබඳව පරිපූර්ණ විග්‍රහයක් ඉගෙන ගන්න කැමති ශ්‍රාවකයෝ ඒ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කියවත්වා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඒ ඥාන කෞශල්‍ය, ප්‍රඥා කෞශල්‍ය අසාමාන්‍යයි. උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයාට තේරුම් ගත හැකි විදිහට මේ දුක දේශනා කළා. දැන් අපි හිතමු මිනිස්සෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සයාට ඒ ප්‍රශ්නේ මුලින්ම පැහැදිලි කර දිය යුතුයි. මිනිස්සයාට පැහැදිලි කරගන්න බැරි මහා ගැඹුරු භාෂාවකින් මහා ගැඹුරු ශිල්පීය ඥාන ක්‍රම භාවිතා කරලා අර දුකටපත් වෙච්ච මිනිස්සයාගේ ප්‍රශ්නේ මිනිස්සයාට තේරුම් කරලා දෙන්න හදනවද මහා කරුණික උතුමාණන් වහන්සේ නමක්. සාමාන්‍ය නුවණක් තියෙන මිනිස්සෙක්වත් නොතේරෙන භාෂාවකින් ඔහුට තියෙන ප්‍රශ්නේ ඒත්තු ගන්නන්න මහන්සි ගන්නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉතා සරල උපමා උපමේයන් භාවිතා කරමින් නොයේ ක්‍රමවලට මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව මේක තමයි සත්වයන්ට සසරේ සැරිසරන අයට විඳින්න තියෙන මහා පීඩාව දුක කියලා දුක්ඛාර සත්‍ය විග්‍රහ කළා. ඒ ප්‍රශ්නය හටගන්න හේතුව ඉගෙනුවා. ඒ ප්‍රශ්නේ නැති තැනක් තියෙනවා කියලා වදාලා. ප්‍රශ්නේ නැති කරගන්න මාර්ගයේ ගිහිල්ලා තමයි ඒ තැනට යන්න ඕනේ. ඒ නිසා මාර්ගය ඉගෙනුවා. හරිම ප්‍රායෝගික දර්ශනයක්. ආර්ය සත්‍ය 3කින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ආර්ය සත්‍ය 4ක් ඕනේ. ඉතින් ඊට කලින් අපි දුක්ඛාර සත්‍ය විග්‍රහ කරගන්නේ ඇයි?
බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාළේ දුක්ඛාර සත්‍යෙට හේතුව ප්‍රශ්නය තේරුම් ගත යුතුයි. දුක්ඛාර සත්‍යයේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියන කරුණ අපේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙත් පැහැදිලිව තියෙනවනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කරනවා කතමේ චාවුසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එවත්නි කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයෝ දුකය කියලා කියන්නේ කොහොමද? මොනවද මේ පංච උපාදානස්කන්ධය? සේයතිදං මොනවද? රූපෝපාදානස්කන්ධෝ, වේදනෝපාදානස්කන්ධෝ, සංඤ්ඤෝපාදානස්කන්ධෝ, සංඛාරෝපාදානස්කන්ධෝ, විඥානෝපාදානස්කන්ධෝ. ඉමේ උච්ඡාන්තාවසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය. මේවා තමයි ඇවැත්නි කෙටියෙන් කියන පංච උපාදානස්කන්ධය නම් දුක. ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මේ තමයි ඇවැත්නි, මේට තමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. දුක්ඛාර සත්‍ය විග්‍රහය නිම වෙනවා. අපි පංච උපාදානස්කන්ධ දුක පිළිබඳව සරල පැහැදිලි කර ගැනීමක් කෙටියෙන් කාල වේලාව අනුව සිද්ධ කරමු. ඒකට මම හිතනවා ඔබට සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ එක්තරා දේශනාවක් පැහැදිලි කළොත් ඔබට මේ පංච උපාදානස්කන්ධය භාග්‍යතුන් වහන්සේ දුකයයි වදාළේ ඇයිද කියන කරුණ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ පවා මේ දෙසුම මුලින්ම දේශනා කළා. වදාලා ලංකාවේදී. ඔබත් මේ දෙසුම අහපු ඇත්තෝ ඇති. පින්වත්නි, පංච උපාදානස්කන්ධය පිළිබඳ මේ දේශනාව කරන්න කලින් අපි සරලව පැහැදිලි කරගත්තොත් පංච කියන්නේ පහනේ, උපාදාන කියන්නේ බැඳී යාමට, ස්කන්ධ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ස්කන්ධයන් එක්ක බැඳී යාම එකට තියෙනවා. සත්වයා කියන්නේත් මේ තෘෂ්ණාවෙන් ඇලි ඇලි යන කෙනාටනේ. එතකොට මේ ධර්මාවබෝධ නොකළ සත්‍යෝ ගැන කතා කරද්දී අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගැන. රූප උපාදානස්කන්ධය කියද්දී රූපය කියන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතත් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුත් ඒ සතර මහා භූතයන්ගෙන් හටගන්න උපාදාය රූපත්. මේ ඇහැ කන නාසය දිව කයේ තියෙන මේ චක්කු සෝත ගහන જીවහා කාය ප්‍රසාද ආදී ඒ උපාදාය රූපත් ඒක ඇතුළත් වෙනවා. මේ කියන රූප ස්වභාවයන් සත්‍ය තුළ රූප උපාදානස්කන්ධයේ හැටියට තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. මේ පටිච්චසමුප්පාදයේ තුළ සත්‍යයේ ක්‍රියාවලිය විග්‍රහ කරද්දී මේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධය. දැන් පඨවි ධාතුව කියලා කියන්නේ ගොරෝසු තද ස්වභාවයට, පොළවට පස් වී යන ස්වභාවයට. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය, තෙත වියලි ස්වභාවයට. තේජෝ ධාතුව උෂ්ණ සිසිල් ස්වභාවය. වායු ධාතුව මේ පිම්බෙන හැකිලෙන ස්වභාවයත් එක්ක මේ වාතයේ සම්බන්ධ මේ හමා යන ස්වභාවය. මේ සතර මහා ධාතු සෑම රූපයක් තුළම තියෙනවා. නමුත් සමහර එකක පඨවි ධාතුවේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. අපිට ඒවා ගොරෝසු දේවල් හැටියට හම්බ වෙනවා. අපේ සිරුරේ තියෙන කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී මේ දේවල් ගොඩාක් වෙලාවට පඨවි ධාතුව ප්‍රබලව තියෙනවා. ආපෝ ධාතු කෙලසෙම සොටු සැරවලේ දහදිය තෙල් මන්ද ආදී ආපෝ ධාතුව ප්‍රබලව තියෙනවා. නමුත් අනිත් සියල්ල තියෙනවා. වායෝ ධාතුවේ මේ
උඩින් පිට වෙන වාතය, පිටුපසින් පිට වෙන වාතය, අංගමංගානුසාරී මේ අවයවයන් ඇතුළත සැරිසරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස මේවා වායු ධාතු සම්බන්ධයි. ආහාර දිරවන උෂ්ණය, ඇඟේ සාමාන්‍යයෙන් තියෙන උෂ්ණය, මුළු ඇඟම දවාලන යම් යම් වෙලාවට අඩු වැඩි වෙන උෂ්ණත්වය මේ ඔක්කොම තේජෝ ධාතුවත් සමග සම්බන්ධයි. මේ කියන සතර මහා ධාතු ඇසුරෙන් හැදිච්ච යම්තාක් දේවලුත් ඇතනම් ඒ සියල්ලම රූප. ඒ රූපවලට බැඳී යාමත් එක්ක අපි කතා කරනවා රූප උපාදාන ස්කන්ධ කියලා. කාලයත් අවකාශයත් අතර අපි රූප ගැන කතා කරන්නේ. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. ස්කන්ධ වශයෙන් අපි ගන්නේ, අවකාශ වශයෙන් අපි ගන්නේ, අවකාශ වශයෙන් කාලයත් අවකාශයත් අතර කියද්දී අවකාශයක් තියෙනවා. ඒ අවකාශය තමයි අපි කියනවා ගොරෝසුයි, ආධ්‍යාත්මිකයි, බාහිරයි. තමායයි සලකන රූප තියෙනවා, බාහිරයයි සලකන රූප තියෙනවා. ගොරෝසු රූප තියෙනවා, සියුම් රූප තියෙනවා. පහත්යයි සම්මත රූප තියෙනවා, උසස්යයි සම්මත රූප තියෙනවා. දුර රූප තියෙනවා, ළඟ රූප තියෙනවා. ඒ ඔක්කොම රූප එක්ක අතීත කාලෙට, එක්ක අනාගතයට, එක්ක වර්තමානයට අයිති වෙනවා. මේ විදිහට අපිට අරමුණු වෙන යම් කිසි රූපයක් තියෙනවද, ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ළඟ වේවා, අතීතයට, අනාගතයට, වර්තමානයේ කියන යම් කාලයකට අයිති ඒ සියලු රූප රූප උපාදාන ස්කන්ධයට අයිති වෙනවා. එතකොට ඒව දැන් ඔන්න බාහිර රූපයක් තියෙනවා. බාහිර රූපයක් තිබ්බ ඵලයට ඒක අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක අපි අපේ හිතත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. වේදනාව දැන් රූප ආහාර සමුදය, රූප සමුදය ආහාර සමුදයෙන් රූප හට ගන්නවා. ආහාර නැතිවීමෙන් රූප නැති වෙනවා. විඳීම ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශය නැතිවීමෙන් නැති වෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා තියෙනවා. රූපයට රූපය කියලා කියනවා රුප්පතිති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. වේදනාවට වේදනා කියනවා වේදිතීති, විඳින්නේ යන අදහසින්. රූපයට සිඳී බිඳී යන්නේ යන අදහසින්. අපි ඒ වගේ කරුණු ටිකක් මේ දෙසුමෙත් පැහැදිලි වෙනවා. සංඥාව කියන්නේ හඳුනා ගැනීමට. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු හඳුනා ගන්නවා. සංඛාර කියන්නේ චේතනාවලට. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු පිළිබඳ චේතනා පහළ වෙනවා. විඥානය කියන්නේ විශේෂයෙන් දැන ගැනීමට. අපි මේ පංච උපාදානස්කන්ධ පහ ගැනත් කියවෙන කජ්ජනීය සූත්‍රය ඇසුරෙන් අපි පංච උපාදානස්කන්ධ දුක මතකට පැහැදිලි කරගනිමු. භාග්‍යතුන් වහන්සේ වදාලා යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවාඤ්ඤතර. මහානි යම් කිසි ශ්‍රමණයන් විසින් වේවා, බ්‍රාහ්මණයන් විසින් වේවා, අතීතයේ නොයෙක් ජීවිත මෙනෙහි කරනවා. නොයෙක් ආකාරයෙන් ඔවුන්ට මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි. එහෙම නැත්නම් එයින් එකක් දෙකක් ගැන, කිහිපයක් ගැන. කොහොමද උන්ට හිතනවා නම් හිතන්න වෙන්නේ අතීත ජීවිත දකින්න කෙනෙකුට වුණත් ඒවං රූපෝ අහෝසින් අතීත මද්දහනಂತಿ ඉතිවාහි භික්ඛවේ අනුස්සරමානෝ රූපඤ්ඤේව අනුස්සරති. මං මේ විදිහේ රූපයක් ඇතිවයි හිටියේ කියලා අතීත කාලේ මම මෙවැනි රූපයකින් යුතු වූයෙන් වෙමි කියලා ඌට හිතන්න වෙන්නේ රූපයක් පිළිබඳවයි සිහි කරනවා නම්. එවං වේදනෝ අහෝසින් අතීත මද්දහනಂತಿ තිවා භික්ඛවේ අනුස්සරමානෝ වේදනඤ්ඤේව අනුස්සරති. අතීත කාලේ මං මෙවැනි විඳීම් විඳේ.
අපි ඉස්සර හරියට සැපසේ ජීවත් වෙච්ච අය පොඩි කාලේ අපේ තාත්තා හරි දේවල් කන්න බොන්න ගෙනත් දුන්නා. අපේ අත්තම්මලා කියනවා ඉස්සර තිබ්බා මේ සීනි බෝල જાතියක් හරි රහයි පුතේ. පීරිසි කෝප්ප හැඩේ. පාට පාටට තිබ්බා කියලා ළමයිට කියනවා. එතකොට ඒ ආච්චිට කතා කරන්න තියෙන්නේ අතීතය ගැන. අතීත වේදනාව මේ ජීවිතේ. එතකොට අතීතේ මෙනෙහි කරන අතීත ආත්ම භාව සිහි කරන ශ්‍රමණයෙකුට හරි බ්‍රාහ්මණයෙකුට හරි මෙනෙහි කරන්න තියෙන්නේ අතීතේ මං මේ විදිහේ සැප වින්දා මේ විදිහේ දුක් වින්දා මේ විදිහේ උපේක්ෂා විඳින්න කියලා වේදනාවක් ගැනමයි. එවං සංඤී අහෝසින් අතීත මද්දහනං තිත්තිවා භික්ඛවේ අනුස්සරමානෝ සංඤං ඒව අනුස්සරති. මම මෙවැනි හඳුනා ගැනීම හඳුනාගත්තා කියලා සංඥාවක් ගැනමයි මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න තියෙන්නේ. මම මෙවැනි සංස්කාරයන් ගෙන් යුක්තව හිටියා කියලා චේතනාවන් පිළිබඳවමයි මෙනෙහි කරන්න තියෙන්නේ. එවං විඥානෝ අහෝසින් අතීත මද්දහනං තිතිවාහි භික්ඛවේ අනුස්සරමානෝ විඥානමේව අනුස්සරති. මම මෙවැනි විඥානයකින් යුක්තව හිටියා කියලා අතීත කාලේ මෙබඳු විඥාන ඇතියෙන් වීමි කියලා විඥානයක් ගැනමයි හිතන්න තියෙන්නේ. කිංච භික්ඛවේ රූපං වදේත. මහන්නි කුමක්ද රූපයයි කියන්නේ? රූපපතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. බිඳෙනවා කියන අදහසෙනුයි රූපය කියලා කියන්නේ. කේන රූපපති මොකෙන්ද බිඳෙන්නේ? සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති. මේ රූපේ සීතලෙනුත් බිඳෙනවා උෂ්ණෙනුත් බිඳෙනවා. jigacchāya පිරුප්පති පිපාසාය පිරුප්පති. බඩගින්නෙනුත් විනාශ වෙනවා පිපාසයෙන්ුත් බිඳිලා යනවා. දංශමකස වාතා තප සිරින් සප සම්පස්සේන පිරුප්පති. මැසි මදුරුවන්ගෙන් අවහුලඟින් සර්පයන්ගේ ස්පර්ශෙනුත් මේ රූපේ බිඳලා යනවා. රහතන් වහන්සේ නමක් කියන්නේ බොල් මිටක් විසිරලා යනවා වගේ මේ රූපේ විසිරෙන්න කලින් අර පිළිකන්නෙන් තියන්න කිව්වා. දරුණු විස සර්පයෙක් දෂ්ට කරලා. ඒ වේදනාවෙන්ම රහත්වයටපත් වුණා විදර්ශනා කරලා. බලන්න පින්වතුනි රූපය කියන අදහස දැන් මේ රූපය ගැන ඇස් දෙක කන් දෙක නාසය දිව මේ ශරීරය හැඩ කරන්න ලස්සන කරන්න වර්ණවත් කරන්න සුවඳ ගන්වන්න නොඑක ආකාරයේ වර්ණනා කරමින් වෙළඳ ප්‍රචාරක දැන්වීම් යනවා. ඒවා පිළිගන්නවා ඒ ගැනම කතා කරනවා මිනිස්සු අතීතේ ඉඳලා ඒවා තිබ්බා. සුවඳ විටකාලමුව සුවඳ කරනවා. විවිධ විලවුන් වර්ග වලින් මුව වර්ණවත් කරනවා. මේවා අතීතේ ඉඳලා තිබ්බා. හැබැයි රූපේ යථාර්ථය රුප්පතිති නැසෙනවා. රුප්පතිති බිඳෙනවා. මොන වගේද බිඳෙන්නේ? සීතල වැඩි වෙනකොට මේ ඇඟිලි තෝල් මේව පුපුරනවා. උෂ්ණ වැඩි වෙනකොට මේවා තැම්බෙනවා. ශරීරය ඇතුලේ උෂ්ණ වැඩි වෙනකොට මේ දිව ආදී තුවාල හට ගන්නවා. රූපය ඒකයි රූපය කියන්නේ. බඩගින්න වැඩි වෙනකොට දැවිල්ල හට ගන්නවා. ඇතුලේ තුවාල වෙනවා. අන්තිමට ආහාරයක් දිරවන්න නැතුව යනවා, උරා ගන්න නැතුව යනවා සිරුරට. පිපාසයට මේ කය වේලිලා පණ නැතුව කලන්තේ දාලා වැටෙනවා. මේ රූපය. මැසි මදුරුවන් මේ රූපයට දෂ්ට කරලා ලේ උරා බොනවා. අවුසුලඟට මේ සිරුර පීඩාවටපත් වෙනවා. සර්පය දෂ්ට කරද්දී මේ හැම කළු පැහැ ගැන්වෙනවා, විකෘති වෙනවා. මෙවැනි රූපයක් තියෙනවා. මේ බිඳෙන සුළු ස්වභාවය නිසා රුප්පතිති කියන අදහසින් මේවට රූප කියලා කියනවා. කිංච භික්කවේ වේදනං වදේත. කවර කරුණකින් වේදනාව කියනවද? වේදේතිති වේදේතිති කෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳින්නේය යන අදහසින් වේදනාව කියලා කියනවා. කිංච වේදියති කුමක්ද විඳින්නේ? සුඛම්පි වේදියති සුඛයත් විඳිනවා. දුක්ඛම්පි වේදියති දුකත් විඳිනවා. වේදියති කියන වචනේ නිකන් තියෙනවා ඒක වළඳනවා වගේ නිකන් දැනෙනවා වගේ
දැනෙනවා කියන්නත් බෑ. ඒක විඥාණයට සම්බන්ධ වෙනවනේ. කියන්නේ ඒක හොඳට ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. විඳීම. විඳින්නේ යන අදහසින්ම තමයි වේදනාව කියන්නේ කියලා සමහර සිංහල වචන අර්ථය ගන්න අපිට ගන්න අමාරු වෙනවා. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, දුක් සැප රහිත බවත් විඳිනවා, විඳින්නේ යන අදහසින් ඒ නිසා විඳීම කියලා කියනවා. කිංච භික්කවේ සංඤං වදේත. මහණනි සංඥාවයි කියන්නේ කුමක් නිසාද? සංජානාති කෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. සංජානාති හඳුනන්නේ යන අදහසින් සංඥාව කියලා කියනවා. කුමක්ද හඳුනන්නේ? නීලම්පි සංජානාති. නිල් පැහැයත් හඳුනයි. පීතකම්පි සංජානාති. කහ පැහැයත් හඳුනයි. ලෝහිතකම්පි සංජානාති. රතු පැහැය. ඕදාතම්පි සුදු පැහැය හඳුනනවා. අපි එතකොට අපි නිල් පැහැය දෙස බලද්දි මේ නිල් කියලා අපි එන හඳුනා ගැනීම අපි තේරුම් ගන්න ඕනේ අන්න සංඥාව. අපි පාටක් දකිද්දී මේ කොළ පාට අන්න සංඥාව. හඳුනා ගන්නවා කියන අදහසින් සංඥාව කියලා කියනවා. කිංච භික්කවේ සංඛාරේ වදේත. මහණෙනි සංඛාර කියන්නේ කුමක්ද? සංඛතං අபிසංකරොන්ති ති භික්කවේ තස්මා සංඛාරාති උච්චන්ති. සංඛත අபிසංස්කරණය කරනවා. ඒ අදහසින් සංසාර කියලා කියනවා. ඒ කියන්නේ සංඛතයක් හේතුඵල ධමමින් හටගත්ත දේ නැවත සකස් කිරීමක් කරනවා සංස්කාර වලින්. ඒක නිසා සංස්කාර කියනවා. කිංච සංඛතං අபிසංකරොන්ති. කවර කරුණකින්ද සංඛතය අபிසංස්කරණය කර නැවත හදන්නේ? රූපං රූපත්තාය. රූපය රූපයක් පිණිසම සංඛත කොට අபிසංස්කරණය කරනවා. වේදනං වේදනත්තාය සංඛතං අபிසංකරොන්ති. මේ විඳීම නැවත වේදනාවක් කරන්නට සංඛතය චේතනාව. දැන් මේ සංස්කාරات එක්ක චේතනාව ගැන කියවෙන්නේ. චේතනාවකින් මේ කර්මය සකස් වෙන්නේ. ඒතකොට මේ කර්මය හා සම්බන්ධයක් තියෙනවා සංස්කාරවල. එතකොට නැවත වේදනාවක් හදලා දෙන්න වේදනාව මේ තියෙන වේදනාව හටගන්න වේදනාවෙන් නැවත වේදනාවක් හදලා දීම පිණිස කටයුතු කරනවා සංස්කාර. මේ තියෙන සංඥාව නැවත සංඥාවක් පිණිස සංකතය අபிසංස්කරණය කරනවා. තියෙන සංස්කාරය නැවත සංස්කාරයක් පිණිස අபிසංස්කරණය කරනවා. තියෙන විඥානයේ නැවත විඥානයක් පිණිස අபிසංස්කරණය කරනවා. සංකතය අபிසංස්කරණය කරන්නේ යන අදහසින් සංඛාර කියලා කියනවා. කිංච භික්කවේ විඥානං වදේත. මහනි විඥානය කියලා කියන්නේ කුමක්ද? විජානාතිතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නේ යන අදහසින් විඥානය කියලා කියනවා. කුමක්ද දැනගන්නේ? අම්බිලම්පි විජානාති. ඇඹුල් බවත් විශේෂයෙන් දැනගන්නවා. තිත්තකම්පි තිත්ත බව. කටුකම්පි කර්කශ බව. මధుරකම්පි මధుර බව. කාරිකම්පි කර රසය. අකාරිකම්පි කර නැති බව. ලෝනිකම්පි ලුණු රස. අලෝනිකම්පි ලුණු නැති බව අපි දැනගන්න විශේෂයෙන් දැනගන්නවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපිට ලුණු අඩුයි කියලා අපි විශේෂයෙන් දැනගන්නේ විඥානේ. ඒ විඥානේ ස්වභාවය. ඒ විඥානනයේ කෙරේ කියන අදහසින් විශේෂයෙන් දැනගන්නේ විශේෂයෙන් තේරුම් ගන්නේ කියන අදහසින් විඥානේ කියලා කියනවා. తත්‍ර භික්කවේ සුතවාරිය ශාවකෝ ඉති පටිසංචික්කති. ශ්‍රුතවත්තු ආර්ය ශ්‍රාවකයා මෙහිම මෙනෙහි කරනවා. අහංකෝ ඒතරහි රූපේන කජ්ජාමි. හරි සරලව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්ම අවබෝධ කරගන්න කැමති ධර්මය අහන ශ්‍රාවකයා හිතනවා මම දැන් රූපය විසින් කනු ලබනවා. කියන්නේ රූපේ මාව කාලා දානවා. අතීතම් පහං අද්ධානං ඒව මේව රූපේන කජ්ජින්. අතීත කාලයේ තුනේ රූපේ විසින් මාව කාලා දාපු එක.
සේයතහපි ඒතරෙහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි. වර්තමානයේ රූපේ විසින් මාව කාලා දානවා වගේ කියන්නේ මේ රූපේ බාහිර දෙයක් හැටියට බලනවා. තමාට පීඩාවක් වදයක් තමාව විනාශ කරන දෙයක් හැටියට රූපය දෙස බලනවා. මේ රූපේ මාව දැන් කාලා දානවා. අතීතේත් කරේ ඕකමයි දැන් කාලා දානවා වගේම. අහංචේව කෝපන අනාගතං රූපං අභිනන්දෙයං. ඉතින් මං දැන් අනාගතේ රූපයක් සතුටින් පිළිගන්නේ නම් අනාගතම් පහන් අද්ධානං ඒව මේව රූපේන කජ්ජයන් අනාගතෙත් මට වෙන්නේ රූපේ විසින් කාලා දැමෙන්නමයි. සේයතහපි ඒතරෙහි පච්චුප්පන්නේන රූපං කජ්ජාමි. ඉතින් මේ වර්තමානයේ රූපේ මාව කාලා දානවා වගේ. සෝ ඉති පටිසංඛාය. ඔහු ওই විදිහට නුවණින් බලද්දි මෙනෙහි කරද්දි අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති. අතීත රූපය ගැන අපේක්ෂා රහිත වෙනවා. නැත්තම් හිත මං තරුණ කාලේ මගේ කොණ්ඩේ දනිස්ස ළඟට තිබ්බා. මං තරුණ කාලේ ඒ ගමේම හිටපු ලස්සනම කෙනා. මට තරුණ කාලේ හරිය ලස්සනට ක්‍රේල් කොණ්ඩයක් තිබ්බේ දැන් තට්ටේ පෑදිලා තිබ්බට. ඒ කාලේ මගේ දත් ටික හරිය අගේට තිබ්බා. අතීතයේ රූපය පිළිබඳවම අපේක්ෂා සහිතව අතීත කාමය හිතෙන් මෙනෙහි කරමින් සතුටක් ලබනවා වයසට ගියත්. එතකොට අන්න එය නැති කරගන්නට වර්තමානයේ රූපේ විසින් කාලා දානවා වගේම අතීතයේ රූපේ විසින් මාව කාලා දැම්ම කියලා හිතන්න මෙනෙහි කරන්න කියනවා. එතකොට අතීත රූපය ගැන අපේක්ෂා රහිත වෙනවා. අනාගතං රූපං නාභිනන්දති. අනාගතේත් මේකමයි වෙන්නේ කියලා බලද්දී අනාගත රූපේ සතුටින් පිළිගන්නේ. පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. එතකොට මේ වර්තමානයේ පවතින මේ කෙස්රොම් නීද සම්මස්නහරාදී මේ සිරුරයයි සලකන මේ රූපේ පිළිබඳවත් ඒහා සම්බන්ධ රූපේ පිළිබඳවත් රූප පිළිබඳවත් අවබෝධයෙන් කලකිරෙන්ට නොඇලෙන්ට ඇල්ම නිරුද්ධ කරන්නට පිළිපන්නා වෙනවා. වේදනාව ගැනත් එහෙම හිතන්න කියනවා. වේදනාව විසින් දැන් මාව කාලා දානවා. අතීතෙත් මෙහෙමයි කළේ දැන් වගේම. අනාගතෙත් මෙහෙමමයි කරන්නේ දැන් වගේම. ඒ නිසා මේ වේදනාව කාලා දානවා කියලා මෙනෙහි කරනකොට අතීත වේදනාව ගැන අපේක්ෂා රහිත වෙනවා. අනාගත වේදනාව සතුටින් පිළිගන්නේ. වර්තමාන වේදනාව විදර්ශනා කරද්දී ඒ පිළිබඳ අවබෝධයෙන් කලකිරෙනවා. නොවැළෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. ඒ ප්‍රතිපදාවේ ඉන්නේ. ඔය විදිහටම සංඥාව ගැන සංස්කාර ගැන විඥානය පිළිබඳව මෙනෙහි කරනවා. මේ විඥානය විසින් මාව කාලා දානවා. අතීතේත් මාව කාලා දැම්මේ දැන් වගේම. අනාගතේ මං විඥානයක් පතන්නේ නම් අනාගතෙත් ඔය විදිහටම මාව කාලා දමාවි. ඔය විදිහට හිතනකොට අතීත විඥානය ගැන අපේක්ෂා රහිත වෙනවා. අනාගත විඥානේ පතන්නේ නැහැ. එතකොට වර්තමානයේ හිත එකඟ වෙනවා. එකඟ වූ සිතින් ඔහුට වර්තමාන විඥානය පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ආදී වශයෙන් මෙනෙහි කරලා අවබෝධයෙන් කලකිරෙන්න පුළුවන්. එතකොට ඔහු අවබෝධයෙන් කලකිරීම පිණිස පිළිපන් ශ්‍රාවකෙක්. ඇල්ම නැති කිරීම පිණිස නිරෝධය පිණිස පිළිපන් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ විමසුවා මහණෙනි මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? රූපේ නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ වේද සැප හෝ වේද? ස්වාමීනි දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි නම් ඒක මගේය මමය මගේ ආත්මය කියලා මුලාවෙන් දකින්න එක සුදුසුද? නෑ ස්වාමීනි. වේදනා සංඥා සංකාර විඥාන ගැනත් ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ විමසුවා. ඒ නිසා මහණෙනි යම්කිසි රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද? ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා ඒ සියලු රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ. ඒව මේතං යතහභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේ විදිහට යතහභූත වශයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. යතහභූත වශයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් දත යුතුයි. ආන්නේ විදිහට අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අපචිනාති. ඔය විදිහට දියුණු කළ ප්‍රඥාවෙන්
පංච උපාදානස්කන්ධය දැක්කොත් ඒ ආර්ය ශ්‍රාවකයා අපචිනාති නොආචිනාති. ඒ ආර්ය ශ්‍රාවකයා ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. පජහතින උපාදීයති අත්තරිනවා බැඳෙන්නේ නැහැ. විසිනේතින උස්සනේති. ඒ ආර්ය ශ්‍රාවකයා නිවල දානවා දල්වන්නේ නැහැ. මේ දුක් ගින්දර කියලා භාග්‍යතුන් වහන්සේ විසිනේතින උස්සනේති කැටි කරන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ. විසිරෝලා දානවා. විසිරෝලා දානවා, එකතු කරන්නේ නැහැ. විදුහුපේතින සන්දුහුපේති නිවල දානවා, අවුලවන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය දුකක් කියලා මෙනෙහි කළොත් එතකොට ඒ ආර්ය ශ්‍රාවකයා ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. ඒ වගේම අත්හරිනවා බැඳෙන්නේ නැහැ. විසිරෝලා දානවා එකතු කරන්නේ නැහැ. නිවල දානවා අවුලවන්නේ නැහැ. හරි ලස්සන දහම් පරයයක් මේ කජ්ජනීය සූත්‍රය ඇසුරින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ওই විදිහට තවත් විස්තර තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දෙසුමින් අපට පැහැදිලි වෙන්නේ පින්වතුනි පංච උපාදානස්කන්ධය මුල් කරගෙන තමයි මේ සියලු දුක් හටගන්නේ. හරියට ගහේම තමයි ගෙඩි පළ හැදෙන්නේ. ඒ වගේම මේ ස්කන්ධ පහේම තමයි මේ උපාදානස්කන්ධ පහේම තමයි මේ සියලු දුක් හටගන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන් සියලු දුක කැටි කරලා කියනකොට සංක්ෂේපෙන් කියනකොට ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් කලකිරෙන්නේ නැති තාක්කල් ඒකටම ආශ කරනවා. බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා කියලා හිතන්න. ඒ බ්‍රහ්ම ලෝකයේ තියෙන්නේ බ්‍රහ්ම පංච උපාදානස්කන්ධය. ඒ බ්‍රහ්ම පංච උපාදානස්කන්ධයේ තියෙනවා ස්වභාවයන්. මොනවද අර අපි කිව්වේ? පීලන ස්වභාවය, පීඩන ස්වභාවය, සංඛත ස්වභාවය, ඊළඟට සංతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය. ඒකයි දුකක් වෙන්නේ. මම පංච උපාදානස්කන්ධ දුක විස්තර කරද්දී දැන් ඔබට පංච උපාදානස්කන්ධය කුමක්ද කියලා පැහැදිලි කළා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන අර්ථ ගැන්වෙන හැටි විස්තර කළා. ඒවා අතීත අනාගත වර්තමාන කියන කාල තුනට සහ අවකාශ වලට අයිති වෙන හැටි විග්‍රහ කළා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ පිළිබඳ දැකිය යුතු ආකාරය පැහැදිලි කරපු විස්තරයක් කළා. ඒ විදර්ශනාවෙන් බලන එක මාර්ග සත්‍යයට අයිති එකක්. මේ දුක්ඛාර සත්‍ය අපි ඉගෙන ගන්න. ඒ දේශනාවේ අර්ථ යම් විදිහකට ඉස්මතු කළ යුතු නිසා මම ඔබට පැහැදිලි කළේය. අපි දුක්ඛාර සත්‍ය යටතේ පංච උපාදානස්කන්ධය විග්‍රහ කරගද්දී දැනගන්න ඕනේ බ්‍රහ්ම ලෝකයේ තිබෙන පංච උපාදානස්කන්ධයක් වුණත් මුලින්ම සංඛත වශයෙන් ඒක දුකට අයිති වෙනවා. ඒක සංඛත, ඒක අபிසංස්කරණය කරගත යුතු එකක්. ඒ සඳහා ධාන ආදී වැඩි යුතුයි. එපමණකින් මේක දුක් පීඩන ස්වභාවයට අයිති වෙනවා, දුක් ස්වභාවයට අයිති වෙනවා. ඒ බ්‍රහ්ම ජීවිතයේ මගේ මම මගේ ආත්මය කියලා බැඳෙනවා. ඒ බැඳෙනකොට ඇතුලෙන් සක්කාය දිට්ඨි ගින්න ඇවිලෙනවා. මමත්වයෙන් ගන්න ඒ මැනීම් සංඛ්‍යාත ගින්න ඇවිලෙනවා. ඊළඟට ඒක මුලාවටපත් වෙනවා, මදයටපත් වෙනවා. ඒවා ඇතුලේ සංతాපයක් ඒ ජීවිතය තුළ සාපේක්ෂව නිවනත් එක්ක බලද්දී එතන සංతాපයක් තියෙනවා. ඒක තමයි ඒ බ්‍රහ්ම පංච උපාදානස්කන්ධේ දුක. ඊළඟට ඒ බ්‍රහ්ම ජීවිතයත් අවුරුදු දහස් ගාණක් හිටියත් චුත වෙන්න සිද්ධ වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒකත් ඒ බ්‍රහ්ම පංච උපාදානස්කන්ධය හා සම්බන්ධ දුක. ඒ ඔක්කොගෙම ඇති වෙන්නේ පීඩනයක්. ඒක දුකට අයිති. පෙළනාර්ථයක් තියෙනවා. දිව්‍ය ජීවිතය තුලත් එහෙමයි. බ්‍රහ්ම ජීවිතයට වැඩිය ප්‍රකටයි දුක. දිව්‍ය පංච උපාදානස්කන්ධයත් ලේසියෙන් උපදවා ගන්නට බෑ. ඒ සඳහා වෙහෙස විය යුතු ප්‍රතිපදා තියෙනවා. ඒ ප්‍රතිපදාවම දුකයි.
ඒ සංකත දුක්ඛය ඊට පස්සේ ඒ ජීවිතය තුළ ඒ දිව්‍ය ජීවිතේ රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, මෝහය ඇවිස්සෙනවා. ඒ ඇතුළත ගිනි ගන්නවා සංతాප දුක්ඛය. අන්තිම කාලේ ගති නිමිති, චුත වෙන නිමිති පහළ වෙනවා. ඒ නිමිති පහළ වෙනකොට පුබ්බ නිමිත්ත සූත්‍රය සඳහන් වෙනවා. මල් මාලා පර වෙනවා, දහඩිය දානවා, අරතිය ඇති වෙනවා, වර්ණය අඩු වෙනවා. ඒත් එක්කම දිව්‍ය විමානෙ හිත ඇලෙන්නේ නැතුව යනවා. ඒ ඔක්කොම සංతాප දුක්ඛය. සමහර ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න සිද්ධ වෙනවා විපරිණාම දුක්ඛය. සමහර විට කොච්චරද කියනවා නම් දුගතියේ වුණත් උපදින්න පුළුවන්, නිරේ වුණත් විපරිණාම දුක්ඛය. මනුස්ස ජීවිතෙත් එහෙමයි. සංකත දුක් ස්වභාවය හරියට පැහැදිලි. සංකත ස්වභාවය මනුෂ්‍ය උපත සඳහා පිම්පිරිය යුතුයි වගේම ඉපදුනාට පස්සේ ආහාර පාන කවමින් පොවමින් මේ සංස්කරණය කරමින් පැවැත්විය යුතුයි දුකයි. ඒ මනුෂ්‍ය ජීවිතය තුළ නොයෙක් රැකිරක්ෂා කිරීම පිණිස අප්‍රමාණ දුක් විඳින්න ඕනේ. රාග, දේශ, මෝහ ඇවිස්සලා දුක් විඳින්න ඕනේ. ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස 11 ගින්නකින් දැවෙනවා. මේ ඔක්කොම සංతాප දුක්ඛය. විපරිණාමයටපත් වෙනවා. විපරිණාම ස්වභාවයෙන් දුකයි. මනුෂ්‍ය ජීවිතේ. තිරිසන්, പ്രേත, අසුර, නිරේ දුක පිළිබඳ කතා කළ යුතු නැහැ. ඒ සියලු සත්වයන් තුළ තියෙන මේ පංච උපාදානස්කන්ධ දුක ඒකාන්තයෙන්ම ආර්ය සත්‍යයක්. කිසිම සත්වයක් නැහැ දුකෙන් බැහැරට වෙන් කරන්න පුළුවන්. මේ සත්වයට නම් දුකක් නැහැ කියලා. සංකත ස්වභාව වශයෙන් හෝ සංతాප ස්වභාව වශයෙන් හෝ අනිවාර්යයෙන්ම විපරිණාම ස්වභාවයෙන් හෝ පීලන ස්වභාවයෙන් හෝ දුක ප්‍රකට කරගන්න පුළුවන්. විමසනකොට ඒ සියලු දෙනාම ඒ සියලු පංච උපාදානස්කන්ධයත් එක්කම බැඳිච්ච දුකක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක එක පුද්ගලයාගේ එක එක ප්‍රදේශවල එක එක සත්වයාගේ දුක් වෙන් වෙන්ම කියනවට වැඩිය ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් ආකාර 12කින් පමණ පැහැදිලි කරලා ඒ ධම්සප්පවතුන් සූත්‍රේ නම් ආකාර 7ක් පමණ සඳහන් වෙන්නේ. සච්චේභංග සූත්‍රය අනුව ගත්තොත් ආකාර 12ක් සඳහන් වෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධ දුකත් එක ගන්නකොට තවත් එකක් එකතු වෙනවා. පංච උපාදානස්කන්ධය අර ඔක්කොම හකොලවලා පැහැදිලි කරනවා සංක්ෂේපයෙන්. ඒ නිසා අපිට සරලව ගත්තොත් අපි රූපය අපිට මේ රූපේ පැහැදිලිව තියෙනවානේ මේ කය. අපි විඳින ස්වභාවය තේරෙනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ කරනවා, දැනගන්න ස්වභාවය, විඥානයේ මේ ස්වභාවය අපිට යම් වැටහීමක් තියෙනවා. ඒතකොට මේක තියෙන නිසානේ මේ දුක කියලා මේ විඥානයේ සහිත මේ කෙලෙස් සහිත මේ ජීවිතේනේ දුක. මේක දුක් ගොඩක්නේ කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා අපි හැම දෙනාටම මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව කරුණු තේරුම්ගෙන පැහැදිලි කරගෙන අපිට මේ දුක්ඛාර සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ කරගන්න මේ බුද්ධ ශාසනයේම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද මේ ධම්සප්පවතුන් සූත්‍ර වර්ණාව විශේෂ සදහම් දෙසුමට විකාශන දායකත්වයේ කරන්නේ මතුගම ආදාගල පාර පළමු පටුමග තරංගා නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී නන්දාවතී ගම්ලත් මහත්මිය සහ දූ දරු පිරිස විසින් රැස් කරගත්තා වූ සියලු ධර්ම දානමය පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙත්වා. නන්දාවතී ගම්ලත් මහත්මියගේ ස්වාමි පුරුෂයා වන 2021 ජනවාරි මාස 11 වන දින මිය පරලොව ගිය කේ.ඩී. චාල්ස් මහත්මයාගේ 89 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් එතුමාට මේ පින්පෙත් අනුමෝදන් කරමු. එතුමාගේ පරලොව ජීවිතය සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. දායකත්වයේ දරුව පින්වතුන් නමින්
දෙපාර්ශ්වයේම අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේ. හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින් උපකාර වෙත්වා. දැනට අසනීප තත්වයෙන් පසු වන හැන්ඩි ජයලත් මහත්මයාට සහ සුමනා ජයලත් මහත්මියට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමට මේ පින් උපකාර වෙත්වා. නන්දාවතී ගම්ලත් මහත්මියට සහ මුණුබුරු මිනිබිරියන්ට දූදරු පිරිසට තෙරුවන් සරණින් මේ පින් බලයෙන් සියලු යහපත ආරක්ෂාව සැනසෙල්ල වෙත්වා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඊතා සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැමතත් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම මේ බුද්ධ ශාසනය උතුම් ධර්ම අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.